අපේ එහෙම අපිට වෙනම විරුද්ධ මතයක් නැහැ. එතුමා කිව්වා එක උසාවියක ලොක්ඩවුන් වුණොත් තවත් උසාවියකට යනවායි කියලා. නමුත් අධිකරණ ඇමතුමා මේ යන තත්ත්වය හැටියට එක උසාවියක්වත් එහෙම තියාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා ඒ ගැනත් කල්පනා කරන්න. එහෙම තත්ත්වයක් ඇති වුණොත් අධිකරණ ක්‍රියාවලියේදී මිනිසුන්ට සාධාරණ ඉෂ්ට කරන්නේ කෙසේද කියන එක. අද කොරෝනා වසංගතයේ ඇත්ත තත්ත්වය ගත්තොත් මම මේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්නේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක බැංකුව දෙකොල්ලම එක්කවු කළා මුළු ලෝකෙම කරපු සංගණනයේ කෙටි වාර්තා දෙනවා. මට මොකද ඉතා කෙටි කාලයක් තිබෙන්නේ. මේකේ තියෙනවා number of deaths per day 14th August per 1 million population Sri Lanka's rank 2. දෛනික මරණ අනුපාතය ගත්තොත් 100 මිලියනයකට ලංකාවේ ඉන්නේ දෙවනි ස්ථානයේ. Number of deaths per week ending 14th August 2021 per 1 million population Sri Lanka's rank 4. සතිපතා සිදුවෙන සතියකට සිදුවෙන මරණ සංඛ්‍යාව ගත්තොත් මිලියනයකට ලංකාවේ ඉන්නේ නරකම 4 වෙනි ස්ථානයේ. Percentage change in deaths per week ending 14th August 2021 per 1 million population Sri Lanka's rank is 1. මේ මරණ සංඛ්‍යාව වැඩිවීම බැලුවොත් ඒක මිලියනයකට ගත්තොත් ලංකාවේ ඉන්නේ නරකම තැන ලෝකේ. දැන් මේකට අමතරව මම මේක සභාගත කරනවා. මොකද මේකේ තියෙනවා මේ සියලුම සංඛ්‍යා ලේඛන පිළින් මේකේ දීර්ඝ වාර්තාවක්. ඒ වගේම ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මේ පිළිබඳව මුලින් ඉඳලම කොරෝනා වසංගතයට පර්යේෂණ කරන ඒ විශ්වවිද්‍යාලය ලෝකෙ පිළිගත්ත ඉහළම විශ්වවිද්‍යාලයක් වශයෙන් ඒකේ කියනවා daily new confirmed COVID-19 deaths per million people. August 13, 2021 Sri Lanka 5.72 මෙච්චරක් ප්‍රමාණයක් 5.72ක් ප්‍රතිශතයක් නැති වෙනවා. United States 1.95 UK 1.33, France 0.76, India 0.35, Canada 0.16, Germany 0.15. අද මේ වෙනකොට ඇත්තටම ඉන්දියාව වගේ අපි 15 ගුණයක් නරක තත්ත්වයක අපි අද ඉන්නේ කොරෝනා වසංගතේ. නමුත් මේ වසංගතයේ කරුණු එලිදරව් කරන්නේ නැතුව මේවැයි සංඛ්‍යා ලේඛන අද ව්‍යාජ අන්දමින් සකස් කරනවා. ඒක අපේ නෙවෙයි තමුන්නාසලටම සහයෝගය දෙන දෙරණ පෙන්නුව ගම්පා දිස්ත්‍රික්කේ 3629ක් මේක වාර්තා කරනකොට සතියකට ඇත්ත සංඛ්‍යාව 12555යි. ඒ කියන්නේ 8926ක් අඩු කරලා තියෙනවා. ආසාදිස් සංඛ්‍යාව. මේ තරම් භයානකයි. ඒ විතර මේ රජයේ නිකුත් කළපු දත්තයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා ඉදිරිපත් කරපු දත්තයි. මේ දෙකේ අතර වෙනස. මඩකලපුව දිස්ත්‍රික්කයේ ගත්තොත් ආණ්ඩුව කියන්නේ 45යි. මේ ආසාදිතයින් නැගෙනහිර පළාතේ. ගත්තොත් මඩකලපුවේ 45ක් කියනකොට මඩකලපුව දිස්ත්‍රික්කේ. එතකොට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කියනවා නෑ 342යි. ඒ වගේ 8 ගුණයක්. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කේ 71යි කියනකොට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කේ පළාත් අධ්‍යක්ෂක කියන්නේ 163යි. දෙගුණයකටත් වැඩි. අම්පාර දිස්ත්‍රික්කේ 78යි කියනකොට අම්පාර දිස්ත්‍රික්ක පළාත් සෞඛ්‍ය කියනවා අධ්‍යක්ෂක 332යි. 5 ගුණයකටත් වැඩි. එතකොට කවුද මේවා වෙනස් කරන්නේ? ඒකට මම පස්සේ එන්නම්. එතකොට අද මේ පිළිබඳව මම දැක්කා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් කට ඇරලා බොහොම කාලයකට පස්සේ කියනවා මේ රජයේ ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන ඔක්කොම බොරු. දවසකට 250ක් මිනිස්සු මැරෙනවා. තමන්ගේ රෝහල් වල ඉන්න වෛද්‍යවරුන්ගෙන් ගත්ත දත්ත සංඛ්‍යා ලේඛන ගත්තාම 250කට වැඩි පිරිසක් දවසකට මිය යනවා කියලා. එතකොට කවුද මේක කරන්නේ? පුවත්පත්වල කිව්වා එක්තරා මේජර් ජෙනරල් වරයෙක් කියලා. අද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපිට දෙනවා මේ කවුද මේ පුද්ගලයා කියලා. නංගම් පිටි. එයා තමයි ගිහිල්ලා මේවා සංඛ්‍යා ලේඛන එක්කව කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නෙවෙයි. මේ සංඛ්‍යා ලේඛනේ දෙන්නේ හමුදාවෙන්. මිනිස්සු මැරුණාම ගෙවල් වලට යවනවා. යවලේ මිනිසුන්ගෙන් කට උත්තර ගන්නවා මොකද්ද? ඔයාට දියවැඩියාව තියුණා නේද එයාට? එයාට හાર્ට් තියුණා නේද? එයාට කිඩ්නි තියුණා නේද? එයාට පිළිකා තියුණා. ඒවා එක්කොත් දානවා.
එතකොට 180ක් විතර තියෙන මරණ 150කට විතර බස්සනවා ඒගොල්ලෝ. ආසාදී සංඛ්‍යාව වෙනම සංඛ්‍යා ලේඛන හදනවා. හදලා අවසර දෙනවා. එතකොට තමුන්නාන්සලා හොයන්න මට වඩා ලේසි තමුන්නාන්සලාට හොයන්න කවුද මේ මේජර් ජෙනරල් වරයා? අපි දන්නවා අපි අද නම කියන්නේ ඉස්සරහට එනකොට නමත් එළියට එයි. මොකද මේ වෙනකොට ඉතාමත්ම විශ්වාස භංගත්වයට ගිහිලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් අද කර කියා ගන්න දෙයක් නැතුව මේ වැරද්ද මෙන්න මෙතනින් සිදු වෙන්නේ කියලා ඒගොල්ලෝ එළිදරව් කරනවා. දැන් බලන්න මේකේ තත්ත්වය අද දරුණු තත්ත්වය. මේක තමුන්නාන්සලා අපි කාටත් වෙන්න පුළුවන්. මේකේ වික්ටිම්ස්ලයි කියන්නේ හෙට මම වෙන්න පුළුවන්. මේක වසංගතයක්. මේක කාටවත් තෝර දෙන්නේ නැහැ. මේකේ තියෙනවා කවුද මේ මහාචාර්ය අගම්පොඩි තමුන්නාන්සලා දන්නවා මහාචාර්යවරයා මෙතුමා කොරෝනා වසංගතේ මුලින් ඉඳලම මේ පරිශ්‍රණ නොයෙකුත් වාර්තා ඉදිරිපත් කරමින් කතා කරන්නේ. එතුමාගේ වාර්තා වැරදිලා නැහැ මෙතරක. ඇඳිරි නීතිය නොදැම්මීමෙන් අතිරේක මරණ 1200ක්. ඒවා මනුෂ්‍ය ඝාතන ලෙස සැලකිය යුතුයි. මේ තීන්දුව ගන්න නොගැනීම තුල මේවා මනුෂ්‍ය ඝාතන විදියට සැලකන්නේ කියලා කියන්නේ. ශ්‍රී ලංකාවට වහා ඇඳිරි නීතිය පැනගුවොත් ඉදිරි දින 20 තුල සිදුවේ හැකි අතිරේක මරණ 1200ක් වළක්වා ගත හැකි බව. එතුමා කියනවා මේ ඇඳිරි නීතිය කියන්නේ තමුන්නාන්සලා අපි හිතන රාත්‍රී දාන ඇඳිරි නීතිය නෙවෙයි. එතුමා කියන්නේ ලොක්ඩවුන් එකක් වගේ නැත්තම් අර පහුගිය කාලේ කරපු ඇඳිරි නීතිය දවස පුරා. වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මරණ කැමැත්තෙන් තොරව සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් වනු ඇතේ. මේ වගේම කියනවා බලන්න AMS එක Association of Medical Specialists විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය. ඒකේ සම්පූර්ණ මේ කියන්න මම එක කෑල්ලක් කියන්න. ඉතා ඉක්මනින් මෙන්ම දැඩිව සංචරණ සීමා ක්‍රියාත්මක නොකළොත් අප විසින් මින් පෙරද අත් නොදුටු දරුණු ප්‍රතිඵල අපට අත්විඳීමට සිදුවන බව අවධාරණය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ ජනාධිපතිරයාගෙන් ඉල්ලා සිටින හැකි ඉක්මනින් දැඩි සංචරණ සීමා පනවා වසංගතය මැඩ පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. මේ AMS එක. එතකොට මේ ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන්. ලංකාවේ තියෙන වෛද්‍ය සංගම් වල අම්බ්‍රෙලා ඕගනයිසේෂන්. ලංකාවේ තියෙන පැරණිම වෘත්තීය සංවිධානය. මේකේ විතරක් නෙවෙයි ඒගොල්ලෝ සියලුම කොලෙජස් තමුන්නාසලා දන්නවා. මෙඩිකල් කොලෙජස් තියෙනවා. කොලෙජ් ඔෆ් ෆිසිෂියන්, සර්ජන්, ජෙනරල් ඔබ්ස් ඔක්කොම. ඒ සියලුම කොලෙජස් වල කොමිටි ඔක්කොම එකහුව කරලා ගන්න තීන්දුව ජනාධිපතිතුමාට යවලා තියෙනවා. ඒක එක වැදගත් කරුණක් මම පෙන්නන්නම්. Urgent action to introduce movement restrictions. All hospitals that provide services for the care of COVID-19 patients have exceeded their full capacity and are left with no vacant beds available for any new COVID-19 patients. එතකොට මේ අනුව එතුමාලා ඉල්ලනවා වෙලාවක් හම්බ වෙන්න එක නෑ. එතුමාලා කියන්නේ වහාම යම් ඉතාමත් දැඩි සංචරණ නීති වලට යන්න කියලා. ඒ වගේම මම ඉදිරිපත් කරනවා මේ ගරු සභාවට පස්වෙනි ස්වාධීන විශේෂඥවරුන්ගේ කණ්ඩායමේ රැස්වීම WHO එකත් එක්ක. මේකට රැස් වෙනවා විශේෂඥවරු 30ක්. අපේ 16කුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 16කුත් අපේ 14කුත්. ඒගොල්ලෝ ගත්ත තීන්දුව. ඒ තීන්දුව වල මම වැදගත්ම දෙයක් කියන්නම්. කාලය කෙටි කර ගන්නට ඒක තියෙන at current levels of mobility restrictions the number of cases would increase up to mid September at 6,000 cases a day. ඒක mid September නෙවෙයි මේ වෙනකොටම 6,000 පනලා ඉවරයි. Deaths up to early October coming to a peak around 220 deaths a day October වෙනකොට. ICU admission will peak around 275 by early October with cumulative deaths around 30,000 by January 2022. But note that since we have not yet achieved the vaccine coverage assumed in the model, the projections are an underestimate. 2. At increased levels of stringency, similar to May-June 2021 for 4 weeks, the country will have less numbers of cases of around 1,000 a day. ඒ කියන්නේ ලොක්ඩවුන් එකක් කරොත් ඔය 6000ක් දවසකට එන ආසාදිතයින් සංඛ්‍යාව 1000කට අඩු කරගතයි. Deaths less than 25 a day. 225ක මරණ 25කට ගියතයි. And ICU care to less than 25 a day. දැන්ට 275ක්
වෙන්න ICU beds වලට යන එක 25කට අඩු කරත හැකියි. And about 18,000 deaths. ඒ අනුව 18,000ක් මරණ අපිට බේරගත හැකියි. මේක ඇත්ත තත්ත්වය. We need to act now. Our urgent priority is to save lives. Sri Lanka will avert around 18,000 deaths by January 2012 if the level of stringency is immediately increased similar to May 2021 for 4 weeks. Make තව කියනවා strictly enforce movement restrictions including inter-district travel except for essential services. අනිත් එක කියනවා accurate reporting of both cases and deaths to get a better picture of the ground situation. මේ ව්‍යාජ තොරතුරු සපයන්නේ නැතුව සත්‍ය තොරතුරු සැපයුවොත් ඒකෙන් අපිට යම්කිසි නිවැරදි තීන්දුව ගන්න පුළුවන් කියලා. ඒකම මේ මහාචාර්ය රජීව් අර්ජුන ඩිසිල්ලා මේ විශේෂඥ කමිටුවේ සමාජිකෙක් වෙන. එයා කියනවා the government must take necessary measures to curtail the movement of the public as the next 2 weeks are crucial for Sri Lanka with regard to the coronavirus pandemic. Academic and physician senior professor Arjuna Disilla. He further explained that if a lockdown cannot be imposed due to certain reasons, then at least a lockup should be implemented with measurements of institution being vested with powers to impose their own restrictions. මේ හැමෝම කියන්නේ එක කතාවයි. මම දැක්ක අපේ මොන වුණත් අපි ස්තුතිවන්ත වෙනවා අපේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ෆර්නෑන්ඩෝ බුල්ලේ ඇමතුමියට. එතුමිය කියන දේවල් අහන්න නැතුවද කොහෙද එතුමිය ජනතාවට මෙන්න මේ නිවේදනය නිකුත් කරනවා. My opinion does not matter. Decision makers will make decisions, but the country is at risk. Don't wait for the government and the Ministry of Health. The value of your life is yours. Protect your family. Don't wait until a lockdown is imposed or someone makes it rules. Learn to protect yourself. මේ ආණ්ඩුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේව කන්නකම් බලාගෙන ඉන්න එපා. තමුන්නාසලා හරි මේක කරගන්න. තමන්ගේ ජීවිතයත් තමන්ගේ පවුලේ මිනිස්සුන්ගේ ජීවිතත් බේරගන්න. මෙන්න අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද ඇමතිතුමියක් මොනතරම් අසරණ වෙලාද කියලා තේරෙනවා. එතකොට මට හිතාගත හැකි ඉතුරු අය කොච්චර අසරණ වෙලාද කියලා. මේ ගන්න තීන්දුවන. මහාචාර්ය ජීවන්තර කියනවා දැන් දිනකට රෝගීන් 30,000ක් සමාජයේ. එතුමා කියන්නේ මේ පරීක්ෂණ වලින් අනාවරණය. මේ අතර වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩි ආසාදිතෙන් සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් එතුමත් කියනවා. මේ දත්ත දැන් මේ බලන්න කවුද කියන්නේ කියලා. සෞඛ්‍ය මාර්ගෝපදේශකයන් ලිහිල් කළේ ඉහළ නියෝගයකින්. කවුද? නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් මහජන සෞඛ්‍ය සේවා. එතුමේ කියනවා කොවිඩ් වෛරසයේ මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදයේ රටේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාව තිබියදී සෞඛ්‍ය මාර්ගෝපදේශකයන් ලිහිල් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උමනා මත සිදුවක් නොව ඉහළින් ආ නියෝගයක් මත සිදුවක් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා සඳහන් කරේ. එතකොට මේ අද සෞඛ්‍ය අමාත්‍යාංශය අද අසරණ වෙලා තියෙන තත්ත්වය. අද ඇමතිතුමන්ගේ අධ්‍යක්ෂකවරුන්ගේ තත්ත්වය. දැන් මේ විදිහට ලොක්ඩවුන් කරන්නේ නැතිකොට අපේ ඖෂධ පිළිබඳ ඇමතිවරයා කියනවා නිල උපදෙස් ලැබුණොත් රට ලොක්ඩවුන් කරන්න අපි සූදානම්. මොකද්ද මේ කියන්නේ? රට ලොක්ඩවුන් කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබා දෙන්නේ නම් ඒ සිදු කිරීමට රජයේ සූදානම් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්නජෝ අයිසුමන පවසයි. රජය විසින් සියලු තීරණ ගන්න ලබන්නේ වෛද්‍ය විශේෂඥගේ උපදෙස් අනුව බව අමාත්‍යවරයා සඳහන් කරමින් කීය. ඒ අනුව කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රට ලොක්ඩවුන් කිරීමට වෛද්‍යවරුන් මෙතෙක් නිර්දේශ කර නොමැතිලු. කවුද මේ වෛද්‍යවරුන් කියන්නේ? මේ අතර කොවිඩ් වසංගතය යමුවේ ස්වයං සන්තරණ සීමා පනවා ගන්නා ලෙස ජනතාවගේ ඉල්ලීමක් කරනවා. අපි කරන්නේ නැහැ තම තමන් කරගන්නේ කියලා එයා කියනවා. මේ පුදුම සෞඛ්‍ය අමාත්‍යාංශය. එතකොට කවුද මේ වෛද්‍යවරු කියනවා කියන්නේ දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක 30ක් විශේෂඥ වෛද්‍යවරු කියනවා. රට වහන්නේ කියනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු සියලුම කොලෙජස් කියනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සියලුම විශේෂඥ වෛද්‍යවරු සමාජික ධර්ම AMS එක කියනවා. එතකොට මේ ඔක්කොම කියද්දි කියනවා වෛද්‍යවරු කියන්නේ නැහැලු. එතුමාම ආපහු කියනවා ලංකාවේ තත්ත්වයේ දරුණුයි. ඒක හංගන්න දෙයක් නැහැ. කියලා චන්නජයසුමන මාත්‍යවරයා කියනවා. ඒ කියන්නේ තත්ත්වයේ දරුණුයි හැබැයි ලොක්ඩවුන් කරන්නේ නැහැ. ලොක්ඩවුන් කරන්නේ නැත්තේ කියලා නැහැ කවුරුවක්වත්.
මේ කියලා තියෙන්නේ කවුද එතකොට? නගර දැන් මේ තත්ත්වයට මොකද මිනිස්සු වෙලා තියෙන්නේ? අද මිනිස්සුම තමන්ගේ නීතිය ක්‍රියාත්මක කරන්නට මේ සංචරණ සීමා කරන්නට අද ක්‍රියා කරනවා. නගර රැසක් හෙට සිට ස්වැන් ලොක්ඩවුන්. හෙට රාත්‍රී ඒ කියන්නේ 10 වෙනිදා රාත්‍රී 9 සිට සතියක කාලයක් මර්ධගහමුළු සියලු කඩසාප්පු වසා දැමීමට මර්ධගහමුල ව්‍යාපාරික සංගමය තීරණය කර තිබේ. වේයන්ගොඩ දිවුලපිටිය ආදී ප්‍රදේශවල ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාරික ස්ථාන හෙට දිනේ සිට වසා දැමීමට පියවරගෙන ඇති බව පැවසේ. අම්බලන්තොට නගරේ සියලු කඩසාප්පු වසා දැමීමට අම්බලන්තොට වෙළඳ සංගමය ඊයේ තීරණය කර තිබුණේ. ඒ කියන්නේ 15. මාතලේ පලාපත්වල නගරේ වෙළඳසැල්වල සේවකයන් 67 දෙනෙකුට වෛරසය ආසාදන ව්‍යාධි බව අනාවරණයෙන් පසු එම නගරේ වෙළඳසැල් සතියක කාලයක් සඳහා වසා දැමීමට පෙර තීරණය කර තිබුණේ. Your time is over, honorable member. මට විනාඩි දෙකක් දෙන්න. දින 14ක් සඳහා සේරුනුවර නගරේ වෙළඳසැල් වසා දැමීමට එම වෙළඳ සංගමයේ පසුගියදා පියවර ගත්තේ. ඌව පරණගම ලුණුවත්ත නගරේ වෙළඳසැල්ද ඉකුත් 13 වෙනිදා සිට දින 3ක කාලයක් සඳහා වසා දැමීමට ලුණුවත්ත එක්සත් වෙළඳ සංගමයේ පියවරය. දැන් බලන්න අද රජයක් නැහැ. තම තමන් රජයේ තීන්දුව ගැනීමට සිදු වෙලා තියෙනවා. දැන් මේ මොකද ලොක්ඩවුන් කරන්නේ නැති ආර්ථිකය. මම පෙන්නලා දෙනවා හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය W විජේවර්ධන මහත්මයා කියන එක. ආර්ථිකය රැකගන්න ජීවිත බිලි දුන්නොත් වෙනදී. ඌරෙකුට වෙළඳපොළ තුල මිලක් නියම කළ හැකි වුවත් මිනිස් ජීවිතයකට වෙළඳපොළ තුල මිලක් නියම කළ නොහැකි නිසා ටික කාලයකට රටවසා නොදැමුවොත් ගොවියන්ගේ වෛද්‍යවරුන්ගේ සිට විද්‍යාඥයින් දක්වා වටිනා ජීවිත රටට අහිමි වෙනවා. මේ කියන්නේ මේ ආර්ථිකය පිළිබඳ දන්න කට්ටිය කියන්නේ මේ සියලු මිනිස්සු මරලා ආර්ථිකයක් බේරගෙන කොහොමද? ඒ නිසා මට මතකයි අපේ ජනාධිපතිතුමා කියනවා එදා ඡන්දයේ දවසේ උදෙන්ම ඡන්ද පොලට ගිහින් ඔබේ යුතුයකම ඉටු කරන්න. මගේ යුතුයකම මම ඉටු කරන්නම්. මෙතෙක් තියෙන ප්‍රශ්න යලිත් අහන්න නොතබන රටක් මම ගොඩනගනවා. මේව තමයි තමුන්නාසලා කිව්වේ. මේවට තමයි ලක්ෂ 69ක් ඡන්ද හම්බුනේ. මම අද කියවනවා මගේ මිත්‍ර නිර්මල කොතලාවල හිටපු ඇමතුමා තමුන්නාසලාගේ පැත්තේ. බොහොම වැදගත් දේශපාලඥයෙක් අපේ දිස්ත්‍රික්කේ ඉන්න. එතුමා මේ මූණු පොතට දාපු කතාව අතීත කතාව වැදුණු පසු රථය කඩපිලේ සිටි අය කීය කතාව මෙලෙස. ඕවා මහත්යෝ යකඩ බේරුණු ජීවිතයි වැදගත්. වර්තමාන කතාව. ජීවිතයට කොහෙද අගයක් ආර්ථිකය තමයි වැදගත්. මරණය කියන්නේ තවත් එක ඉලෙක්කමක්. එතුමා කියනවා. මේක තමයි අද සත්‍ය කතාව. අද මරණයට වඩා රුපියල් 7 අද වැදගත් වුණු තත්වයකට මේ සමාජය ඇදගෙන ගිහිලා තියෙනවා. මම මේ කතාව විවර කරනවා ලෝකේ විමුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර වාදයේ වෙනුවෙන් මියගිය විප්ලවවාදී චේ ගුවෙරාගෙන් පෘථිවියේ ධනවත්ම මිනිසාගේ දේපොළ වලට වඩා තනි මිනිසෙකුගේ ජීවිතය වටිනවා. චේ ඒ නිසා මම කියනවා මේ ජීවිත බේරා ගැනීමට අපි කියනවා මේක දේශපාලන ભેදයකින් තොරව තමුන්නාසලා සියලුම කට්ටිය බලපෑම් කළා යම් කිසි මේවකට ගන්නේ. ඒවෙන් දේශපාලන වාසිය අපිට කරන්නට වැඩක් නැහැ. ඒකේ සම්පූර්ණ වාසිය අවසානයේ ලැබෙන්නේ තමුන්නාසලාට මිනිසුන්ගේ ජීවිත බේරගෙන. එහෙම නැතුව මිනිස්සුන්ගේ ජීවිත මම කිව්වා මාස දෙකකට ඉස්සලා අගෝස්තු සැප්තැම්බර් කියන්නේ විශාල මහනුවරක්. දවසකට 200කට වඩා මිය යනවා. මේකින්ද වහාම ක්‍රියාමාර්ග ගන්න කියලා ගත්තේ නැහැ. ඒ නිසා අපි කියනවා මේ ලෝකේ තියෙන සියලු දත්ත සංඛ්‍යා ලේඛන පරිශ්‍රණ මේවා විශ්ලේෂණය කළා. තමුන්නාසලා අරගෙන මේ මිනිස් ජීවිත බේර ගන්න. එතකොට තමුන්නාසලට දේශපාලන වශයෙන් උත්වාස සාගත වෙනවා. You're watching the Life Traveler channel.